ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුනුවංග ප්‍රථමයෙන් සිරස්තල. මෙරට සමස්ත කොවිඩ් ආසාදිතීන් 51,000 පසු කරද්දී පුද්ගලීන් 1,16,000ක් සොයං නිරෝධායනයට. ගම සමග පිළිසඳර 6 වන අදියරෙන් ජනපති අද පොළොන්නරුව මැදිරිගිරියේ. හුදකලා වුණ ප්‍රදේශ කිහිපයක් යළි සාමාන්‍ය තත්ත්වයට. වතු කම්කරුවන්ගේ දෛනික අවම වැටුප ගැන කම්කරු අමාත්‍යවරයා දැඩි තීරණයක. ඇමරිකාවේ සමස්ත කොවිඩ් මරණ ලක්ෂ 4 ඉක්මවයි. ඊයේ දිනේදී ආසාදිතීන් 695 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතීන් සංඛ්‍යාව 51,594ක් දක්වා ඉහළ ගියා. ඊයේ දිනේදී වැඩිම ආසාදිතීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. ඊයේ දිනේ මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් 695 දෙනාගෙන් තිදෙනෙකු බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වී ඇති අතර තවත් ආසාදිතයින් 12 දෙනෙකු විදේශයන්හි සිට මෙරටට පැමිණි පුද්ගලයින් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ අනුව අනෙක් ආසාදිතයින් සියලු දෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් ලෙසයි දැක්වෙන්නේ. මේ අතර පසුගිය දිනේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 168ක්. ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 147ක් හඳුනාගෙන ඇති අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් ඊයේ හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 90ක්. එමෙන්ම ප්‍රදේශයේ තහවුරු කළ නොහැකි ආසාදිතයින් 27 දෙනෙකුද ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරට අයත්. මේ අතර කොවිඩ් ආසාදිත මරණ 4ක් ඊයේ දිනේදී වාර්තා වී තිබුණා. ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 255ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 90ක කාන්තාවක්, කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් මෙලෙස කොවිඩ් ආසාදිතව රෝහල්ගත කර සිටියේදී කොවිඩ් නියුමෝනියාව සහ වෙනත් ආසාත්මිකතා හේතුවෙන් මියගොස් ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. එමෙන්ම කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 75ක පුද්ගලයෙක්ද නිවසේදී මියගොස් ඇති අතර ඔහුගේ මරණයට හේතුව කොවිඩ් නියුමෝනියා තත්ත්වයේ බවයි පසුව හඳුනාගෙන ඇත්තේ. මේ අතර අතුරුගිරිය පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් 10 දෙනෙකු නිරෝධායනයට ලක් කර PCR පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා. ඒම පොලිසියේ රථවාහන අංශයේ නිලධාරියෙකු කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමත් සමගයි. මේ අතර තංගල්ල නගරයේ ඊයේ සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 45කින් පුද්ගලයින් තිදෙනෙකු වෛරස් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා. එමෙන්ම තංගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන නිලධාරිනියකට සහ ඇගේ සැමියාටත් කොවිඩ් වෛරසය ආසාදනය වූ බවටයි අනාවරණය වී ඇත්තේ. මේ අතර රත්නපුර ශික්ෂණ රෝහලේ තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ හඳුනා ගැනුණා. ඒ අතරින් එක් වෛද්‍යවරයෙකු නිරෝධායනයට යොමු කර සිටි අයෙක් වන අතර අනෙක් වෛද්‍යවරයා රෝහලේ ලදරු වාට්ටුවේ සේවය කරමින් සිටි අයෙක්. එමෙන්ම මොනරාගල නගරයේ හම්බු ලෙස තෝරාගත් 168 දෙනෙකු අතරින් 7 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. මේ අතර මොනරාගල ප්‍රාදේශීය සභාවේ නිලධාරිනියක් හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මොනරාගල රෝහලට ඇතුළත් කර තිබූ අතර එහිදී සිදු කළ PCR පරීක්ෂණයෙන් අනාවරණය වූයේ ඇයට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවයි. මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 6593ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 44746ක් ලෙසයි. අද අලුයම 5 සිට හුදකලා කර ඇති තවත් ප්‍රදේශ කිහිපයක් එම තත්ත්වයෙන් ඉවත් කෙරුණා. මේ අතර නාවලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය බල ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් කිහිප දෙනෙකු හඳුනා ගැනීමත් සමග එම ප්‍රදේශයේ සියලුම වෙළඳසැල් වසා දැමීමටද පියවර ගෙන තිබෙනවා. අද අලුයම 5 සිට ප්‍රදේශ කිහිපයක පවතින හුදකලා තත්ත්වය ඉවත් කරනු ලැබුවා. ඒ අනුව හැලියගොඩ පොලිස් වසමේ මින්නාන ග්‍රාම නිලධාරී වසම, බෝපත්ඇල්ල ග්‍රාම නිලධාරී වසම, විලේගොඩ ග්‍රාම නිලධාරී වසම, අස්ගංගුල ග්‍රාම නිලධාරී වසම සහ යකුදාගොඩ ග්‍රාම නිලධාරී වසම
හුදකලා තත්ත්වයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. එමෙන්ම පානදුර පොලිස් වසමේ 675 තොටවත්ත ග්‍රාම නිලධාරී වසම, බේරුවල පොලිස් වසමේ මග්ගොන නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම, මග්ගොන බටහිර ග්‍රාම නිලධාරී වසමද හුදකලා බවින් ඉවත් කිරීමටයි පියවර ගනුනේ. හුදකලා කිරීම නියෝගයේ ඉවත් කරන ලද ප්‍රදේශවල ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා. නැවත එක් රැස්වීමෙන් ඒ වගේම සමූහයක් හැටියට එකට සිටීමෙන් වළකින්න. එසේ නොමැතිව ඔබ නිරෝධායන රීතීන් වලට පටහැනිව කටයුතු කළහොත් නැවත හුදකලා කිරීමේ නියෝග ක්‍රියාත්මක කිරීමට සිදු වෙයි. මේ වන විට හුදකලා කිරීමේ නියෝගය ක්‍රියාත්මක වෙන්නේ කාතන්කුඩි පොලිස් බල ප්‍රදේශය ආශ්‍රිතව පමණයි. පොලිස් බල ප්‍රදේශයක් ලෙස එම ප්‍රදේශයේ කරන ලද PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ වලින් 190ක් පමණ කොවිඩ් ආසාදිතයින් මේ වන විට හඳුනාගෙන තියෙනවා. ඒ නිසා එම ප්‍රදේශයේ පොකුරු අනුපොකුරු නිර්මාණය වීමේ අවදානමක් තියෙනවා. එබැවින් හුදකලා කිරීම නියෝගය තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. මේ අතර නාවලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයෙන් ඊයේ දිනේදී COVID-19 වෛරස් ආසාදිතයින් 16 දෙනෙකු හඳුනා ගැනීමත් සමග නාවලපිටිය නගරයේ සියලුම වෙළඳ සැල් එළඹෙන 18 වනදා දක්වා වසා තැබීමට පියවරගෙන තිබෙනවා. එම ආසාදිතයින් අතරින් කිහිප දෙනෙකු නාවලපිටිය නගරයේ වෙළඳ සැල් කිහිපයකට පිවිස ඇති බවට සෞඛ්‍ය අංශ විසින් තහවුරු කර ගැනීමත් සමග නාවලපිටිය නගරයේ වෙළඳ සැල් මෙලෙස తాවකාලිකව වසා දැමීමට පියවරගත් බවයි නාවලපිටිය වෙළඳ සංගමේ සභාපති කිත්සිරි කරුණාදාස මහතා සඳහන් කළේ. වසා දමා ඇති නාවලපිටිය නගරයේ සියලුම වෙළඳ සැල් සහ පොදු ස්ථාන හෙට දිනේදී සම්පූර්ණයෙන්ම විස බීජ හරණය කිරීමෙන් අනතුරුව ඒවා විවෘත කිරීමට නියමිත බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ. මේ වන විට දිවයින පුරා පුද්ගලයන් 1,16,000ක් පමණ ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. එලෙස ස්වයං නිරෝධායනයට යොමු කර ඇති පුද්ගලයන් නිරීක්ෂණය කිරීම සඳහා අද සිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කරන බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ. පුද්ගලයන් 1,16,000ක් පමණ ස්වයං නිරෝධායනයේ නිරත වෙනවා. මේ ස්වයං නිරෝධායනයේ නිරත වෙන පුද්ගලයන් අතරින් වැඩිම පිරිසක් ස්වයං නිරෝධායනයේ නැත්නම් ගෘහස්ත නිරෝධායනයේ නිරත වෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කය ආශ්‍රිතව 36,000ක් පමණ වෙනවා. විශේෂයෙන්ම අපිට වාර්තා වී තිබෙනවා රාත්‍රී කාලේ සෞඛ්‍ය බලධාරීන් පොලිසිය නොමැති අවස්ථාවල මේ පුද්ගලයන් පිටතට යන බව. ඒ නිසා අද සිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. ස්වයං නිරෝධායනයේ යෙදෙන පුද්ගලයන් සිටින නිවාස ආශ්‍රිතව සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් යෙදවීමට එහිදී ඔවුන් ලබා ගන්නා තොරතුරු මත එසේ පිටවැන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමටත් ඔවුන්ට එරෙහිව නඩු පැවරීමටත් ක්‍රියා කරනු ලබනවා. ඒ වගේම නිරෝධායනය වන නිවසකට නැත්නම් එවැනි ආකාරයේ පරිශ්‍රයකට පිටස්තර පුද්ගලයෙක් ඇතුළු වෙනවා නම් ඒ පුද්ගලයාත් වරදක් සිදු කරනු ලබනවා. ඒ නිසා මෙවැනි කටයුතු වලින් වැළකී සිටින ලෙසට සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. නිරෝධායනයට ලක් කර තිබෙනවා නම් ඔවුන්ගේ නිවසේ පරිශ්‍රයම රැඳී සිටිය යුතුයි. හදිසි අවශ්‍යතාවයක් ඇතිව හොත් ඒ සම්බන්ධයෙන් ළඟම තියෙන පොලිසියට, පොලිස් ස්ථානාධිපතිවරයාට, ප්‍රදේශයේ ප්‍රජා පොලිස් නිලධාරියාට, එසේත් නැත්නම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාට, මහජන සෞඛ්‍ය පරීක්ෂකට හෝ ග්‍රාම නිලධාරීට දන්වන්න පුළුවන්. එසේ නොමැතිව නිවසින් පිටවීම සපුරා තහනම් වෙනවා. කෙසේ වෙතත් රෝහල්ගත වීමකට අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසා ගැනීමට හැකියාව තිබෙනවා. ඒ හැරෙන්නට නිවසින් පිටවීම සපුරා තහනම් වෙනවා. මේ සම්බන්ධයෙන් අද දින සිට නිරන්තරයෙන් තවදුරටත් අපි විමසිල්ලෙන් පසු වෙනවා. එවැනි අයට එරෙහිව නිරෝධායන ක්‍රියාවලියෙන් පසුව නඩු පැවරීමට බලාපොරොත්තු වෙනවා. ගම සමග පිළිසඳර වැඩසටහන් මාලාවේ 6 වන අදියර අද පොළොන්නරුව මැදිරිගිරිය ප්‍රදේශයේදී පැවැත්වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. ගම සමග පිළිසඳර වැඩසටහන් මාලාවේ 6 වන අදියර අද ක්‍රියාත්මක වූයේ පොළොන්නරුව මැදිරිගිරිය දහම්වැව වෙඩික්කච්චිය ගම්මානය කේන්ද්‍ර කරගනිමින්. එහිදී පළමුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දහම්වැව ප්‍රාථමික විද්‍යාලයේ නව ගොඩනැගිල්ලක් විවෘත කිරීමේ කටයුතු සමගිනුයි එක් වුණේ. එම අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රාජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙකු එක්ව සිටියා. අනතුරුව ජනාධිපතිවරයා ඇතුළු පිරිස දහම්වැව ප්‍රාථමික විද්‍යාලීය ක්‍රීඩා පිටියට පැමිණ ජනතාව ඇමතූ අතර එම ගම්මානයේ අලුතින් නිර්මාණය කරන ලද ගම්මානයක් වීම හේතුවෙන් ජනතාවගේ ගැටලු කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට කටයුතු කළා. තමුන්නාන්සලාගේ ඒ ප්‍රශ්න ඍජුවම ඉදිරිපත් කළා ඒවාට පිළියම් යොදන්නට
තමයි මේ වැඩසටහන යොදාගෙන තිබෙන්නේ. මේ වන විට අපේ අලිවට ගැමුණුපුර සිට දහම්ගබ හරහා අක්බාපුර දක්වා ඉදි කරලා තිබෙනවා. නමුත් එම අලිවට මේ වෙනකොට අක්‍රිය තත්ත්වයේ පවතිනවා. එම අලිවට විදුලිය සක්‍රිය කරලා ඉදි කරලා දෙන්න කියලා ගරු ඔබතුමාගෙන් මම ඉල්ලා සිටිනවා. ඒ ඉල්ලපු වෙනස්වීම කරන්න සැලසුම් හරිගස්සලා තියෙන්නේ. ඒක සම්බන්ධව ඉදිරියේදී අපි ක්‍රියා කරනවා. මේ වෙනකොට මහා ව්‍යාපාර දක්වා මේ අලි ගමන් කරනවා. ඒකට හේතුව තමයි අලින්ට කැලෑ ඇතුලේ ප්‍රමාණවත් ආහාර නොමැතිකම. ඒ නිසා මම කියනවා වනජීවි දෙපාර්තමේන්තුවට අලින්ට කෑම සඳහා කැලෑ ඇතුලේ තියෙන කටුපඳුරු ඉවත් කරලා කැලෑ ඇතුලේ අලින්ට කෑම සඳහා අවශ්‍ය තනකොළ වවන්න කියලා. මේ සම්බන්ධව අපි ක්‍රියා කරලා තියෙනවා. මින්නේරිය කවුඩුල්ල සහ වෙනත් වර්ණජීවි රක්ෂිත තුල තියෙන වාසස්ථාන සුපෝෂණය කරන්නත්, එතකොට තනකොළ වැඩි වෙන ආකාරයට කටයුතු කරන්නත් අපි දැන්ට ආයෝජනය කරලා තියෙනවා. ජනාධිපතිතුමා අපේ වර්තමාන අගමැතිතුමා හිටපු කාලේ 2013 වඩිගව ගල්පොත්තයිනෙන් මේ අලිවට ගැහුවා. ඒ අලිවට සම්පූර්ණ ඉවත් කරලා යාය මැද දෙකට කරලා කියන එක හින්දා අපිට ගොවි සංවිධානයක් පිටව ගන්න බෑ. මේ මහවැලි අධිකාරිය හරහා ලක්ෂ 40ක් වියදම් කරලා අනිකට්ටයක් ගහලා තියෙනවා. හැබැයි ඒකෙන් අපි ගොවියෙකුට ප්‍රයෝජනයක් ගන්න බැරි වෙලා තියෙනවා. ගහලා තියෙන අලිවට ගහලා තියෙන්නේ බවුන්ඩරි එකේ ගහලා තියෙන්නේ. මුත් දැන් ඒකෙදි ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ඒක ගලවලි ඉවර වෙලා ඒක පස්සට කරන්න පියවර ගන්න. දැන් අපි තීරණයක් ගත්තනේ අර ඒගොල්ලෝ වගා කරපු ඒවා ඉදිරියටත් වගා කරන්න ඉඩ දෙන්නට. ඒක පිළිබඳව මොකද්ද අරගෙන තියනවද මොන හරි? ගරු ජනාධිපතිතුමනි, අපි දැන් පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් තමයි ඒක පටන් ගන්න යන්නේ. මේ ජනවාරි මාසයේ උරුණයෙන් පස්සේ අපි දැන් අනිත් හැම දිස්ත්‍රික්කෙම දන්ලා තියෙනවා. කොච්චර විඩම් ප්‍රමාණයක් දැනට ඒ ආකාරයට තියෙනවද කියලා අපිට වගේ අපේ නිලධාරීන් මාර්ගෙන් දැනුම් දී කරන්න කියලා. ඒ අදාළ නිලධාරීන් සහ දේශපාලන අධිකාරියත් එක්ක වාඩි වෙලා සාකච්ඡා කරලා ඒක දැන් නිදහස් කිරීමට අපි බලාපොරොත්තු. ඒවා එයාට නිදහස් කරන්න අපි තීරණයක් අරගෙන තියෙනවා. ඒකට ඕන කෙනෙක් තමන් වගා කරපු ඒවා තියෙනවා නම් දිගටම වගා කරන්න. ප්‍රශ්නේ තියෙන්නේ එහෙම වගා කිරීමේදී අර අලුතින් කැලෑ කැපීම විතරක් කරන්නට එපා. මේ පාරම්පරිකව වගා කරා නම් ඒක දිගටම වගා කරගෙන යන්න පුළුවන්. මම ඔබට උදාහරණයක් විදිහට කිව්වොත් මගේ පියාත් ඔබ වගේම මේ පොළොන්නරු දිස්ත්‍රික්කයට ආපු කෙනෙක් පොළොන්නරුවේ ජනපද ව්‍යාපාරයේදා ටීඑස් නායක මහතුමා ආරම්භ කරපු වෙලාවේ. ඒක නිසා මේ ගොවි ජනපද ව්‍යාපාරය අලුත් ව්‍යාපාරයක් විදිහට ඔබට අලුත් අත්දැකීමක්. කාලීන වශයෙන් ඉදිරියට යන විට රජයේ සහයෝගය ලැබෙන විට මේ බොහෝ ප්‍රශ්න විසඳෙයි. ඒ අදාළ නිලධාරීන්ට පිළිතුරු දෙනා වගේම ඒ දෙන පිළිතුර ඒ ආකාරයෙන් ඉෂ්ට කිරීම ඒ නිලධාරි මාතෘතුන්ගේ වගකීමක් සහ යුතුකමක් වෙනවා. එළඹෙන 21 වෙනිදා සිට නැවත ගුවන්තොටුපළ කටයුතු ආරම්භ කිරීමත් සමග මීට පෙර ගුවන්තොටුපළ තුළ සිදු කරනු ලැබූ කාර්යයන්හි යම් වෙනස්කම් සිදු කිරීමට සැලසුම් කර ඇති බව ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති ජී චන්ද්‍රසිරි මහතා පවසනවා. අප සාකච්ඡා කිරීමෙන් ගන්න ලැබු තීරණයක් අනුව 21 වෙනිදා සිට නැවත සංචාරක ව්‍යාපාරය ආරම්භ වන සමගම අප ගුවන්තොටුපළත් ආරම්භ කිරීමට අප අවශ්‍ය කටයුතු කරගෙන යනවා. 21 වෙනිදා සිට අප මේ ක්‍රියාමාර්ගය වෙනස් වෙනවා. ඒ ප්‍රධාන හේතුව තමයි ඔය PCR ටෙස්ට් එක කරන්නේ නැහැ ඊට පස්සේ 21 වෙනිදාන් පස්සේ මේ ගුවන්තොටුපළ. මේ ගුවන්තොටුපළ තුල කරන PCR ටෙස්ට් එක අප රැගෙන යනවා මේ ගුවන්තොටුපළෙන් එළියට. මේ PCR ටෙස්ට් එක කරීමේදී විශේෂයෙන් පැය 2.5-4ක් ගත වෙනවා. එක මගේ සංඛ්‍යාවට එක යාත්‍රාපතයකට පැමිණි මගේ සංඛ්‍යාවට මෙතනින් පිට වෙලා මේ ගුවන්තොටුපළෙන් පිටවීම. ඔවුන් හොටෙල් වලට අරගෙන ගිහිල්ලා ඒ හෝටල් වල සහ ඒ නිර්වාදායන මධ්‍යස්ථාන වලදී තමයි මේ PCR ටෙස්ට් එක කරන්නේ. එසේනම් අපි සංචාරක මණ්ඩලය සහ එකම සිවිල් ගුවන් සේවා අධිකාරිය සමග සාකච්ඡා කළා. අපි දවසකට බලාපොරොත්තු වෙනවා 3300ක් සංචාරකයන් සහ රීපැට්‍රියේෂන් ප්‍රෝග්‍රෑම් එකේ 750ක් කරගෙන ඒමට. රාජ්‍ය වැවිලි සංස්ථාව සතු දැනට වගා නොකළ ඉඩම් ඵලදායී වගාවන් සඳහා යොදා ගැනීමේ නව ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. මේ අතර වතුකම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීමට නොහැකි වුවහොත් අවම වැටුප නියම කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසනවා. ඒ අනුව වතුකම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීම පිළිබඳව එකඟතාවයක් ලබා ගැනීමට නොහැකි වුවහොත් පඩිපාලක සභා පනත යටතේ බලතල භාවිතා කර අවම වැටුප නියම කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බව කම්කරු අමාත්‍යවරයා සඳහන් කරනවා. වතු සංගම් සභාපතිවරුන් කම්කරු වෘත්තීය සමිති නියෝජිතයින් හා වතු කළමනාකාරීත්වය සමග ඊයේ කම්කරු අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව අවධාරණය කර ඇත්තේ. වතු හා හාම්පුතුන් හා කම්කරු වෘත්තීය සමිති නියෝජිතයින් ඒ පිළිබඳව විවිධ අදහස් පළ කර තිබෙන බවද කම්කරු අමාත්‍යාංශය සඳහන් කළා. කෙසේ වෙතත් පවතින තත්ත්වය යටතේ පඩිපාලක සභා පනත මගින්
මෙම ප්‍රශ්නය නිරාකරණය කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. වතු හාම්පුතුන්ගේ සම්මේලනය ඉදිරිපත් කළ කරුණු කැබිනට් මණ්ඩල සාකච්ඡාව සඳහා යොමු කිරීමෙන් අනතුරුව වතුකම්කරුවන් සඳහා රුපියල් 1000ක දෛනික වැටුප් වැඩිවීම ලබා දීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා. මේ අතර රාජ්‍ය වැවිලි සංස්ථාව සතු මේ වන විට වගා නොකළ ඉඩම් ඵලදායී වගාවන් සඳහා යොදා ගැනීමේ නව ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. එහි සභාපති ශ්‍රීමාල් විජේසේකර මහතා සඳහන් කළේ ඒ අනුව තේ කිතුල් සහ එනසාල් වගාව ප්‍රවර්ධනය කිරීමට මේ යටතේ සැලසුම් කර ඇති බවයි. නිසි කළමනාකරණයක් නොමැතිව ඉඩම් අතහැර දැමීම හේතුවෙන් රාජ්‍ය වැවිලි සංස්ථාව පසුගිය කාලයේ විශාල පාඩුවක් දැරූ බවද ඒ මහතා සඳහන් කර තිබෙනවා. මේ වන විට වැවිලි සංස්ථාව සතුව ඇති වතු සංඛ්‍යාව 18ක් වන අතර එහි විශාලත්වය හෙක්ටයාර දසදහසට අධික බවයි සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩයිම් ලකුණු මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවියට පිවිසීමෙන් එම ලකුණු සීමාවන් ලබා ගත හැකියි. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ සමත් සිසුන් සඳහා වෙනත් පාසලකට අයදුම් කිරීම වෙනුවෙන් නිකුත් කරනු ලබන කඩයිම් ලකුණු සීමාවනුයි මෙලෙස නිකුත් කර ඇත්තේ. ඒ අනුව සිංහල මාධ්‍ය පිරිමි පාසල් අතරින් කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් කර ගැනීමේ ලකුණු සීමාව 193ක්. මහනුවර ධර්මරාජ විද්‍යාලයට මෙවර ශිෂ්‍යත්ව සමතුන් ඇතුළත් කර ගැනීමේ අවම ලකුණු සීමාව වන්නේ 192ක්. කොළඹ ආනන්ද විද්‍යාලය සඳහා එම සීමාව ලෙස දක්වා ඇත්තේ ලකුණු 191ක ප්‍රමාණයක්. සිංහල මාධ්‍ය කාන්තා පාසල් අතරින් කොළඹ විශාඛා විද්‍යාලයට ඇතුළත් කර ගැනීමේ ලකුණු සීමාව 194ක් ලෙසටයි දැක්වෙන්නේ. එමෙන්ම කොළඹ දේවී බාලිකා විද්‍යාලයට සිසුවියන් ඇතුළත් කර ගැනීමේ ලකුණු සීමාව 191ක් වන අතර කුරුණෑගල මලිය දේව බාලිකා විද්‍යාලය සඳහාද එම ලකුණු සීමාවම අදාළ වනවා. මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වූවන් මිශ්‍ර පාසල් වෙත ඇතුළත් කර ගැනීමේ අවම ලකුණු සීමාවන්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව රත්නපුර සීවලී මධ්‍ය මහාවිද්‍යාලයට සිසුන් ඇතුළත් කර ගැනීමේ ලකුණු සීමාව 186ක් වන අතර හොරණ තක්ෂිලා විද්‍යාලයට ඇතුළත් කර ගැනීමේ ලකුණු සීමාව 185ක්. කුරුණෑගල මලියදේව ආදර්ශ විද්‍යාලයට සිසුන් ඇතුළත් කර ගැනීමට දක්වා ඇති අවම ලකුණු සංඛ්‍යාව 185ක් වනවා. ඒ අනුව මෙවර ශිෂ්‍යත්ව විභාගයේ පාසල් මට්ටමේ කඩීම් ලකුණු www.moe.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. දැන් සිව්දෙසින් වාර්තා වූ පුවත් කිහිපයක් සමගින් සිව්දෙසින් පුවත්. මෙරට ප්‍රාග්ධාන වෙළඳපොළ ඉතිහාසයේ වාර්තා රැසක් අලුත් කරමින් කොළඹ කොටස් වෙළඳපොළ සියලු කොටස් මිලදර්ශකය ඊයේ දිනය තුලදී ඒකක 291.34ක ඉහළ වර්ධනයක් වාර්තා කර තිබෙනවා. ඒ අනුව දෛනික ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිලදර්ශක අගය ඒකක 7734.57ක් ලෙසින් වාර්තා වූ අතර එය පෙර ගනුදෙනු දිනයට සාපේක්ෂව 3.91ක සුවිශේෂී වර්ධනයක්. මෙය 2011 පෙබ්‍රවාරි 28 වන දිනෙන් පසු සියලු කොටස් මිලදර්ශකයේ වාර්තා වූ ඉහළම අගය වනවා. එක් දිනක් තුළ සියලු කොටස් මිලදර්ශක අගය වැඩිම ඒකක ප්‍රමාණයකින් ඉහළ ගිය දිනය ලෙසින් ඊයේ දිනය ඉතිහාසයට එක්වනු ඇති. ශ්‍රී ලංකා ගුරු සේවයේ 3.1 ආශ්‍රේණියට පත්වීම් ලැබූ 2016-2018 අධ්‍යයන වර්ෂයේ ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන්ගේ නාමලේඛනය අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළ කර තිබෙනවා. ඒ අනුව එම නාමලේඛනය www.moe.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකියි. එමෙන්ම ජාතික පාසල් සහ පළාත් පාසල් ලැබීමට නියමිත ඩිප්ලෝමාධාරීන්ගේ නාමලේඛනයද අදාළ පාසල හෝ පළාත් සමග අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ දක්වා ඇති බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් දැනුම් දෙන්නේ. ගල්කිරියාගම වනසත්ව අඩවි කාර්යාලයේ නිලධාරීන් ඊයේ රාත්‍රියේ සිදු කරන ලද වැටලීමකදී කහල්ලපල්ලේ අභය භූමියේ දැවචාවාරමක් කොටු කර ගැනීමට සමත්ව තිබෙනවා. ගල්කිරියාගම වනජීවී නිලධාරීන්ට ලද තොරතුරක් අනුව සිදු කළ ෂණික මෙහෙයුමකදී එම දැවචාවාරම කොටු කර ගැනීමට හැකි වී ඇති අතර එහිදී එම චාවාරමට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනෙකුද වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සැකකරුවන් විසින් කපා විනාශ කර දමන ලද අඩි 10 හා අඩි 12 ප්‍රමාණයන්ට කොටි කරන ලද හල්මිල දැවකඳන්ද ඒවා ප්‍රවාහනය කිරීමට යොදාගත් ට්‍රේලරය සහිත ට්‍රැක්ටර් රථයක්ද එම වැටලීමේදී වනජීවී නිලධාරීන් සිය භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. එම චාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුවන් එක් අයෙකුට රුපියල් 50,000 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට ගල්කිරියාගම වනසත්ව අඩවි කාර්යාලයේ නිලධාරීන් පියවර ගෙන ඇති අතර ඔවුන් කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි එම නිලධාරීන් සඳහන් කළේ.
කාලානුරූපව ලෝකය විවිධ වසංගත අභියෝගයන්ට මුහුණ දුන්නා. වර්තමානයේද එවැනි අභියෝගයකට ලෝකය මුහුණ දී ඇති කාලවකවානුවක මේ අවධානය ලොව පළමු වසංගතය පිළිබඳවයි. ලෝකයක් ලෙස කාලයෙන් කාලයට විවිධ අභියෝගයන්ට මුහුණ දෙන්නට මිනිස්සුන්ට සිදුවලා. අතීතයේ එය එසේ සිදුවද්දී වර්තමානයේද එවන් අභියෝගයන් ගෝලීය වශයෙන් වර්ධනය වුණා. එයට මෑතකාලීන සාක්ෂිය කොවිඩ් වෛරස් ගෝලීය වසංගතය වුවද අතීතයේ මෙවැනි වසංගත ගණනාවක්ම ලොව පුරා පැතිර ගිය බවට සාධක හමු වනවා. ඒ පිළිබඳව ඉතිහාසඥයින් මත පළ කරද්දී ලොව පළමු වසංගතය ලෙසට ඉතිහාසඥයින් විසින් හඳුන්වා දෙන්නේ ජස්ටීනියන් වසංගතයයි. කොන්ස්තාන්තිනෝපල් නගරය මුල් කොටගෙන පැතිර ගිය ජර්සීනියා පෙස්ටිස් නම් බැක්ටීරියාව මීට වසර ගණනාවක අතීතයට දිව යන වසංගත තත්ත්වයක්. එවකට රෝමයේ අධිරාජ්‍යයෙකු ජස්ටීනියන් නම් පුද්ගලයා මුල් කර ගනිමින් එම වසංගතය ජස්ටීනියන් ලෙස හඳුන්වනවා. ප්‍රථමයෙන් මෙම වසංගතයේ මූලාරම්භය සටහන් වන්නේ ඊජිප්තුවෙන්. පසුව මධ්‍යධරණී සාගරයාවට රටවල් උතුරු යුරෝපීය රටවල් මෙන්ම අරාබි අර්ධද්වීපයේ රටවල් පුරාද මෙම වසංගතය පැතිර ගොස් තිබෙනවා. එම රටවල ඒ ප්‍රදේශ ආශ්‍රිතව විසූ ජනගහනයෙන් මිලියන 15-100 අතර ප්‍රමාණයක් වසර 200කට ආසන්න කාලයක් තුළ මිය යන්නේ මෙම වසංගතය ගෝලීය වසංගතයක් බවට පත් කරමින්. එම අගය ගණනය කළ බැලුවහොත් එවකට එම රටවල ජනගහනයෙන් 60% බවයි ඉතිහාසඥයින් සඳහන් කරන්නේ. 2013 වර්ෂයේදී වසංගත රෝග වෛද්‍යඥයින් විසින් මේ සම්බන්ධයෙන් තවත් කරුණු හෙළිදරව් කරගෙන යාමේදී සොයාගනු ලැබූ වැදගත් කරුණක් වුණේ මෙම බැක්ටීරියාවම තවත් මහා වසංගතයක් බවට පත් වූ කළු මරණය නැතිනම් The Black Death සඳහා එය හේතු සාධක වූ බවයි. ඒ අනුව එම වසංගත තත්ත්වයක් ලෝපුරා සීක්‍රයෙන් පැතිර යන්නට වුණා. මෙම වසංගත රෝගී තත්ත්වය මෙතෙක් සහ මුලින්ම ලෝකය තුළින් තුරන් කිරීමට නොහැකි වී ඇති අතර කසකස්ථානය චීනය වැනි රටවලදී 1975 වර්ෂයේදීත් මෙම බැක්ටීරියා වසංගතය සොයාගෙන තිබෙනවා. මෙලෙස වර්ධනය වූ මෙම වසංගත රෝගී තත්ත්වය වැළඳුණු පුද්ගලයෙකු මරණයට පත් වූ පසු ඔවුන්ගේ සිරුරු කළු පැහැයට හැරීම මෙම රෝගයේ දක්නට ලැබෙන කාරණයක්. කෙසේ නමුත් ඉතිහාසඥයින් පෙන්වා දෙන ආකාරයට මෙම දරුණු වසංගතයේ තිබිරිකය වන්නේ ඊජිප්තුවේ සුව සැල ආශ්‍රිත ප්‍රදේශයයි. ඊජිප්තුවේ සිට කොන්ස්තාන්තිනෝපල් නගරයට පැමිණෙන නාවිකින් මගින් සෙසු ප්‍රදේශවලට මෙය පැතිර ගොස් ඇති බවයි ඔවුන් විශ්වාසය පළ කරන්නේ. කොන්ස්තාන්තිනෝපල් නගර වැසියන්ගෙන් අඩක් පමණ මේ දරුණු වසංගතයෙන් මිය ගිය අතර ආදාහනය හෝ භූමදානයට පවා ඉඩකඩ හා ශ්‍රම ශක්තියක්ද එවකට තිබී නැහැ. ඒ නිසාම විශාල මල සිරුරු සංඛ්‍යාවක් නගරය තුළ අතහැර දමා තිබෙනු නිතර දක්නට ලැබී තිබෙනවා. දිනකට 5000කට අධික පිරිසක් මේ වසංගතයට ගොදුරු වී ඇති අතර ලෝක ඉතිහාසයේ ඛේදනීය සාධක අතර මෙය තවත් එක් ඛේදනීයම ගෝලීය වසංගතයක් ලෙසින් සනිටුහන් වනු ඇති. ඉන්පසු ලෝකයේ තුළින් විවිධ වසංගත තත්ත්වයන් පැන නගින්නට වුණා. සසර නම් දුක්ඛිත චාරිකාවේ විවිධ සන්ධිස්ථාන අභියස මිනිසුන්ට නවතින්නට සිදු වුණා. නොසිතූ ලෙසින් වර්තමානයේද අප ගෝලීය වසංගතයක් ගැන කතා කරද්දී ලෝකයේම පැතුම වන්නේ මෙහි නිමාවක් දැකීමයි. කෙදිනක හෝ වර්තමාන වසංගත තත්ත්වයේද ලෝක ඉතිහාසයට එක්වද්දී එකී ඛේදනීය සටහන් මතින් දුක්ඛිත ජීවිත පරිච්ඡේද පෙලින් පෙළ මතුවනු ඇති. එහෙත් මේ සියලු වසංගත දුරැර නිරෝගීව ජීවත් වන්නට ඇතනම් ලෝකය ඒ වෙනුවෙන් බලා හිඳී. අවධානය විදෙස් පුවත් වෙත. COVID-19 වෛරසය හේතුවෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාව ලක්ෂ 4 ඉක්ම වූ ලොව පළමු රට බවට ඇමරිකාව පත්ව තිබෙනවා. මේ අතර බ්‍රිතාන්‍යයේ සියලු සංචාරක දේශ සීමා වසා දැමීමට තීරණය කළ බව එරට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව ලබන සඳුදා සිට බ්‍රිතාන්‍යයේ සියලු සංචාරක දේශ සීමා වසා දැමීමට එරට රජය තීරණය කර තිබෙනවා. අගමැති බොරිස් ජොන්සන් ප්‍රකාශ කළේ මෙතෙක් හඳුනා නොගත් නව කොවිඩ් වෛරස් ප්‍රභේදයක් බ්‍රසීලයෙන් වාර්තා වීම හේතුවෙන් එම වෛරසය තම රට තුළට ඇතුල් වීම වැළැක්වීම සඳහා එම පියවර ගනු ලැබූ බවයි. විදේශයන්හි සිට පැමිණෙන ඕනෑම අයෙකුට තමන්ට කොවිඩ් වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු කළ යුතු බවයි ඔහු පෙන්වා දී ඇත්තේ. මෙලෙස දේශසීමා වසා දැමීමට පෙර බ්‍රිතාන්‍ය දකුණු ඇමරිකාවේ සහ පෘතුගාලයේ සිට පැමිණෙන පුද්ගලයින්ට එරෙහිව සංචාරක තහනමක් පනවනු ලැබුවා. ඒ අනුව අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ප්‍රකාශ කළේ නව රෙගුලාසිය අවම වශයෙන් ලබන පෙබරවාරි 15 වනදා දක්වා ක්‍රියාත්මක වනු ඇති බවයි.
ඊයේ දිනේදීද බ්‍රිතාන්‍යයෙන් කොවිඩ් මරණ 1280ක් වාර්තා වූ අතර ඒ අනුව එරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 87295ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර COVID-19 වෛරසය හේතුවෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාව ලක්ෂ 4 ඉක්ම වූ ලොව පළමු රට බවට ඇමරිකාව පත්ව තිබෙනවා. ඒ අනුව මේ වන විට රට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4,1856ක් ලෙසයි දැක්වෙන්නේ. ඇමරිකාවෙන් ගත වූ පැය 24 තුළ COVID-19 මරණ 3,805ක් වාර්තා වී තිබෙනවා. එමෙන්ම ගත වූ පැය 24 තුළ COVID-19 හේතුවෙන් එරටින් නවාසාදිතින් 2,48,080ක් වාර්තා වී ඇති අතර ඒත් සමග එරට ආසාදිතින් සංඛ්‍යාව 2,41,0429ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර ලෝ විශාලතම කොවිඩ් එන්නත් කරන වැඩසටහන ඉන්දියාවේදී අද ආරම්භ වුණේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන්. කොවිඩ් වෛරසයෙන් ලොව දෙවනුවට වැඩිම පීඩාවට ලක් වූ රට වන ඉන්දියාවේ කොවිඩ් වෛරස් ආසාදිතින් සංඛ්‍යාව මේ වන විට 1,50,42,000 ඉක්මවා ඇති අතර මරණ සංඛ්‍යාව 1,52,000කට අධිකයි. ඉන්දියාවේ කොවිඩ් එන්නත් කරන වැඩසටහනේ පළමු අදියර යටතේ කෝටි 3ක ජනතාවක් සඳහා කොවිඩ් එන්නත ලබා දීමට සැලසුම් කර තිබෙනවා. ඉන්දියාවේ පූනේහි සේරම් ආයතනයේ නිෂ්පාදනය කළ කොවිෂීල්ඩ් ලෙස හඳුන්වන බ්‍රිතාන්‍ය ඇස්ට්‍රසෙනිකා එන්නත මෙන්ම ಭಾರತ್ බයෝඑන්ටෙක් ඉන්දිය කොවිඩ් එන්නත මෙහිදී ලබා දීමට නියමිතයි. දිනක සටහන් නිමවන්නට මතෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට ජනවාරි මස 17 වනදා මානව වර්ගයාගේ ඉතිහාසය පුරාම අකණ්ඩව විකාශය වන ආධ්‍යාත්මික මූලධර්ම රැසකින් සමන්විත වන මානව වර්ගයා එක්සත් කිරීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලබන විවිධ ආගම් වෙනුවෙන් නම් කරන ලද ලෝක ආගමික දිනය ජනවාරි මස 17 වන දිනට එනම් හෙට දිනට යෙදී තිබෙනවා. දුරකථන අංක පුවරුව සඳහා ලිරෝසීෆින් විසින් පේටන් බලපත්‍රය ලබාගෙන ඇත්තේ 1971 ජනවාරි මස 17 වන දිනයි. නෙදර්ලන්තය සහ ඉන්දුනීසියාව අතර රෙන්විල් ගිවිසුම හෙවත් දෙරට අතර සටන් විරාම ගිවිසුම අත්සන් කර ඇත්තේ 1948 ජනවාරි මස 17 වන දිනයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.